අයිබෝවන් අද මම කියලා දෙන්නේ ගිණුම් කරන්නේ හතරවෙනි පාඩම මූලික සටහන් පොත්. ඒක අපි පළවෙනි කොටස හැටියට ගන්නවා මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයයි. ඊට පස්සේ අපි ඒකේ ලෙජර් එකට කොහොමද පිටපත් කරන්න කියලාත් කියලා දෙනවා. මේ සම්බන්ධයෙන් ටියුට් එකක් තියෙනවා මේ වගේ. ඔයාලට ඕනනම් ඩවුන්ලෝඩ් කරලා print එකක් ගන්නත් පුළුවන්. නැත්නම් PDF එක බලන්න කරන්නත් පුළුවන්. පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා ගිහිලා ඩවුන්ලෝඩ් කරලා ආයෙ වීඩියෝ එක සම්බන්ධ වෙන්න. ඉස්සල් කිව්වා වගේ අපි අද කරන්නේ හතරවෙනි පාඩම මූල සටහන් පොත්වල මුදල් ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි. එතකොට මම කලින් පාඩමෙත් ඉස්සලාම කිව්වේ කොහොමද මේ ගිණුම් කරන්නේ process එක කියලා. අපි දැමුත් පොඩ්ඩක් බලමු මොකද්ද process එක කියන්නේ. මොකද ගිණුම් කරනකොට මේ process එක තමයි ඉගෙන ගන්න. process එකෙන් කැලේ තමයි ඉගෙන ගන්න අන්තිමේට මූල්‍ය ප්‍රකාශ හදන්නේ කොහොමද කියලා තමයි. ඒ නිසා අපි process එක බලමු. ගණිතන හා සිද්ධීන් අපි ඒවා සටහන් කරනවා මූලික පොත්වල. ඒවා අපි සටහන් කරනවා ලෙජර් ඒක මේ ලෙජරෙන් ඉන්න ශේෂවල එකතු දාලා අපි හදනවා ශේෂ පිරික්සුම. ඒකෙන් අපි ගන්නවා මූල්‍ය ප්‍රකාශන හදනවා. මේක තමයි අපේ අවසානයේ අවුට්පුට් එක. එතකොට අපි ගිය පාර මම කියලා ද්විත්ව සරණ න්‍යාය. ද්විත්ව සරණ න්‍යාය කියන්නේ මේක ගිණුම් තියන්න අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ නිසා ඒක අත්‍යවශ්‍යයි. ඒක බලපු නැති කට මම උඩින් link එක දාන්නම්. ඒක බලලා මේක බලන්න. මොකද ද්විත්ව සරණ මේක step by step යන්නේ අනිවාර්යෙන් පාඩමකට පාඩමක් සම්බන්ධයි. අපි මූලික සටහන් පොත් කරන්නේ අද මේ මූලික සටහන් පොත්වලේ මූලික සටහන් පොත් තියෙනවා ජර්නල්, ගෙනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය වගේ ජර්නල් ගොඩක් තියෙනවා. අපි අද මේකෙන් කතා කරන්නේ මුදල් ගෙවීම් ජර්නලයයි මුදල් ලැබීම් ජර්නලයයි. මේ දෙක තමයි අද කතා කරන්නේ. ඊට පස්සේ ඒවා කොහොමද ලෙජරයට පිටපත් කරන්න කියලා අපි කියලා දෙනවා. ඔයාලා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඇති කියලා මම හිතනවා. ඒ අනුව දැන් අපි බලමු. දැන් ඔයාලා දන්න මේකේ process එක කොහොමද වෙන්නේ කියලා. අපි මේ දෙක තමයි හදන්නේ මුදල් ගෙවීම් ජර්නලයයි ලැබීම් ජර්නලයයි. ඒක අපි ලෙජරයට පිටපත් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් බස් එක ගියොත් අපිට බස් එකේ ටිකට් එකක් දෙනවා. අපි කඩේකට ගියත් බොහොම බඩඩක් ගත්තොත් බිලක් දෙනවා. ව්‍යාපාරයකත් සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම ලිඛිතව ලියවිල්ලක් තියෙන්න ඕනේ ගණදෙනුවක් හෝ සිද්ධියක් වුණා කියලා. මෙතන ලිවි ගණදෙනුවක් හෝ සිද්ධියක් වුණා කියලා ලිඛිතව තියෙන්න ඕනේ. ඒ එන ලිඛිත සාක්ෂියෙන් අපි ඒව සටහන් කරනවා මූලික සටහන් පොත්වල. මොකද ඒක සාක්ෂියක් මේ වියදමක් හෝ ආදායමක් හෝ ලැබුණා හෝ ගෙවුවා කියලා තියෙන සාක්ෂියක් අපිට ලිඛිත සාක්ෂියක් තියෙන්න ඕනේ. එතකොට මේ මුදල් ලැබීම් ජර්නලයයි මුදල් ගෙවීම් ජර්නලයටයි අදාළ මූලාශ්‍ර ලේඛන නැත්නම් ගණන්දිනු හා සිද්ධීන් තහවුරු කරගන්නේ කොහොමද කියලා මොනවාද තියෙන්නේ කියලා අපි බලමු. සාමාන්‍යයෙන් මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය. ඔයාලට ඔය වචනෙන්ම තේරෙනවා මුදල් ගෙවීම, මුදල් ලැබීම. ඒ කියන්නේ මේක සටහන් කරන්නේ මුදලින් ගෙවපුවයි මුදලින් ලැබිච්චයි. මේක දැන් සාමාන්‍ය ව්‍යාපාරික මුදල් නෝඩ බැංකුව ගණදෙනුයි දෙකම තමයි අයිති වෙන්නේ. බැංකුවෙන් උනත් මුදල් හරියට තමයි බැංකුව කියලා ගන්නවා. ඒ බැංකුව ඒවත් එක්ක තමයි මේ සටහන් කරන්නේ. එතකොට අපි මුදල් ලැබීම් ජර්නලයට මූලාශ්‍ර ලේඛනයක් මොකද්ද ගන්නෙ? මූලාශ්‍ර ලේඛනයක් ගන්නේ අපේ ලදුපත. ඒ කියන්නේ ඒක අපි මුදල් ලැබුණා අපිට කියලා ලදුපතකින් තමයි අපි සාක්ෂියක් හැටියට ගන්නෙ. ලදුපතින් එන ඒ ගණදෙනු හෝ සිද්ධීන් අපි මුදල් ලැබීම් ජර්නලයේ සටහන් කරනවා. ඊට පස්සේ වවුචර්
වවුචරයෙන් මුදල් ගෙව්වා කියලා ගෙවීම සාක්ෂිය ඒ කියන්නේ මේක තමයි මූලාශ්‍ර ලේඛනය මේ මූලාශ්‍ර ලේඛන වලින් එන ඒවා මේ මූලික සටහන් පොත්වල සටහන් කරනවා මොකද්ද මේ ලදු පොතක් කියන්නේ මේක මොකද්ද වවුචරයක් කියන්නේ පැහැදිලි කරන්න මෙන්න මේ මැන්දලම් පෙන්නන්නම් ඔන්න අපේ කඩේ මේක තමයි ෂොප් එක මේක කඩේ හරි මේ පැත්තෙන් චිත්‍ර අඳින්න බෑ පොඩි දන්නා මේ තමයි බඩු ගෙනත් දෙනවා ලොරි වලින් කොහොම ලොරි වලින් මෙහෙට බඩු ගෙනත් දෙනවා කස්ටමර්ස්ලා ඇවිල්ලා අපේ බඩු අරගෙන යනවා ඕකනේ ව්‍යාපාරික වෙන්නේ වර්ධනය නැති එතකොට මෙයාලා ඇවිල්ලා අපිට බඩු මෙහෙම බඩු දීලා අපි යාලට මුදල් දීලා එයාලා අපිට භාණ්ඩ ලබා දීලා මුදල් දීලා එයාලා අපිට බිලක් දෙනවා බිල් එකක් දෙනවා එයාලා අපිට මේ එයාලගේ භාණ්ඩ ගත්තේවට මෙන්න මෙච්චරයි මිල මෙන්න මෙච්චරයි කියලා කියනවා අපි ඒ බිලට හරියන්න සල්ලි යාලට දෙනවා හරි ඔන්න ඕක මතක තියාගන්න ඒක මොකද්ද ඒක අපිට අපි ව්‍යාපාරේ අපිට වවුචරේ ඒක අපි ගෙවපු එක අපිට වවුචරයක් එන්නේ ඒක තමයි මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම් ජර්නලේ ඊට පස්සේ කස්ටමර් පාරිභෝගිකය අපි ව්‍යාපාරේ එයා අපිට මුදල් දීලා භාණ්ඩ රන් යනවා අපි මෙන්න මේ භාණ්ඩ ගත්ත මෙච්චර මිල කියලා අපි යාට දෙනවා බිල් එකක් නැද්ද එතකොට ඒ බිල තමයි ලදුපත අපිට ආදායම මුදල් ලැබිලා නේ ඒක ලැබිච්ච එක බිල් එක අපිට ලදුපත මේක ලදුපත මේක වවුචරේ හරියට බැලුවත් ලදුපත වෙන්නේ වවුචරේ වෙන්නේ දෙකම බිල් එක තමයි අර තේරෙන්නේ නැති කියලා මම හිතනවා මේක පරලව ගන්න එපා ඒකයි මෙහෙම ලොකුවට ඉඳලා මේක කරන්න එපා දැන් මේකෙන් තේරුම් ගන්න කොහොමද වවුචරයයි නැත්නම් මූලාශ්‍ර ලේඛනයේ මොකද්ද කියන්නේ මේ ගිණුම් කරන්නේ කටපාඩම් කරන අවස්ථාවක් තියෙනවා ගොඩාක් තියෙන්නේ අර තේරුම් ගැනීම මේක විතර මොකද්ද උනේ කියලා තේරුම් ගැනීම එතකොට ඉස්සරහට ගියාම අමාරු නෑ මේවා ඉගෙන ගන්න ඕනේ මේවා ඉගෙන ගත්තම තමයි නැත්නම් පස්සේ ඔයාලට එනවා මොකද්ද මේ පාලන ගිණුම් කියන්නේ පොඩි දේවල් මුල බැරි නිසා තමයි ඒවා අමාරු වෙලා තියෙන්නේ හරියට දිත්ත සටහන් යහින් පටන් ගත්ත ගමන් සමීකරණය පටන් ගත්ත ගමන් හරියට සබ්ජෙක්ට් එක තේරුම් ගන්න තමයි ඕනේ කියන්නේ කටපාඩම් නෙමෙයි සමහර තැන් තියෙනවා අර තර්කානුකූලව හරියට සබ්ජෙක්ට් එක තේරුම් ගන්න තමයි මේක ඕනේ හරි අපි ඔයාලට තේරෙන්නේ නැති කියනවා මොකද්ද මේකේ මූලාශ්‍ර ලේඛනය කියලා දැන් සාමාන්‍යයෙන් මුදල් ලැබීම් ජර්නලයටත් මුදල් ගෙවීම් ජර්නලයටත් තියෙනවා අදාළ ආකෘතියක් ඔයාලා දැන් පේනම ඇති ආකෘතිය ඔයාලගේ ටියුට් එකේ තියෙනවා දෙවෙනි මුදල් ලැබීම් ජර්නලේ ඉස්සලාම දිනේ දාලා ලදුපත් අංකේ මොකද්ද අපිට ලැබීම් ලදුපත් අංකේ වලට තේරෙන්නේ නැතිනේ ඒ ලදුපත් අංකේ දානවා විස්තරය දානවා අපිට වට්ටම් දුන්න වට්ටම් අපි ණය ගැතියෙක් අපිට මුදල් ගෙවනකොට අපි යාට වට්ටමක් දුන්නොත් ඒ දුන්න වට්ටම් ඊට පස්සේ වටිනාකම ඊට පස්සේ විශ්ලේෂණ තීරු මෙතන තියෙන අත්පිට විකුණුම් ණය ගැති ලැබීම් ආදායම් වෙනත් ලැබීම් මේ විශ්ලේෂණ තීරු මෙන්න මෙහෙමමයි කියලා එකක් නැහැ ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන් ගානට ටිකක් හදාගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් පොදු භාවිත කරත් ප්‍රශ්නයක් නැහැ සුර ලේසි නැත්නම් ඔයාලට ඕන විදිහට මේක වෙනස් කරගන්නත් පුළුවන් ලෙජර් පිටුව කියන්නේ අපි මෙතන පොදු ජර්නල් සටහනක් දාලා අපි ඒක ලෙජරේට පිළිපත් කරනවා ඒ ලෙජර් පිටුව තමයි අහන්නේ මෙතන දානවා ලෙජර් පිටුව එතකොට අපිට හොයාගන්න ලේසියි මෙතන ලෙජර් පිටුව දානවා මේ මෙතන මේ ගණන් දෙනවා අන්න මේ ලෙජර්
පිටුවේ මෙන්න මෙහෙම තියෙන්නේ කියලා අර ලේසිය තියෙනවනේ එන්නේ ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මුදල් ගෙවීම් ජනලිය. නැත්නම් ගෙවීම් ජනලිය ඒකේ දිනේ අරක තිබ්බේ ලදුපත් අංකය මේකේ තියෙන්නේ වවුචර් අංකය. ඔයාලට දැන් තේරෙනවා වවුචරේ ලදුපතයි කියන්නේ. ඊට පස්සේ විස්තරය ලද වට්ටම් ඒ කියන්නේ ණය හිමියන්ට හරි මුදල් ගෙවනකොට එයාලා අපිට දෙන වට්ටම තමයි ලද වට්ටම කියන්නේ. ඊට පස්සේ තියෙනවා විශ්ලේෂණ තීරු. ඒකෙත් අපිට ගැනුම් නැහිමි ගෙවීම් වියදම් වෙනත් ගෙවීම් කියලා තියෙනවා. ඒ ටික විශ්ලේෂණ තීරු මම කලින් කිව්වා වගේ ඒක නිශ්චිත නෑ. ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ලෙජර් පිටුව. කොයිද මේකේ ලෙජරේ ගිටුම තියෙන්නේ කියලා පිටුව තමයි තියෙන්නේ. ඔයාලගේ ටියුට් එකේ බලන්න කොහොමද මෙන්න මේකේ එන ගණදුණු කොහොමද ලෙජරේට පිටපත් කරන්නේ කියලා දීලා තියෙනවා. අපි ගානක් හදන ගමන් මේකේ ආකෘතියයි කොහොමද මේක වෙන්නේ කියලා බලමු. යමු ගානට ගානෙන් පැහැදිලි කරගමු කොහොමද ලෙජරේට පිටපත් කරගන්නේ මේ ජර්නල්ට පිටපත් කරගන්නේ කියලා. මම රූල් කරගත්තා මේ විදිහට. ඉස්ලාම් ගාන අනුව මම එකක් රූල් කරලා ඉඳ මදි නිසා මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලය. අර ආකෘති විදිහටමයි රෝල් කරගත්තේ. දිනය ලද්පත් අංකයේ විස්තරය දුන්වට්ටම් වටිනාකම අත්පිට විකුණුම් ණය ගැතියෝ ආදායම් වෙනත ලැබීම් කියලා විශ්ලේෂණය කරලා ලෙජර් පිටුව. ඔයාලා බලන්න මේ ගාන දිහා තියනවා අමර්ග්‍ය ව්‍යාපාරයේ 2017 අප්‍රේල් මාසයේ සිදු වූ මුදල් ලැබීම් හා සම්බන්ධ ගනුදෙනු. මුදල් ලැබීම් සම්බන්ධ ගනුදෙනු දිහා තියෙන්නේ කොහොමද අපි සටහන් කරන්න කියලා බලමු. පළවෙනි ගනුදෙනුව 2017 4.5. එහෙනම් අපි දාගත්තා අපි 4.5 ඉදලා දාමු 4 වෙනි මාසේ 5. අත්පිට විකුණුම් ලදුපත් අංක 1. එහෙනම් මෙතන දානවා ලදුපත් අංකේ 1. විස්තරය අත්පිට විකුණුම් රුපියල් 60000. කොහොම සටහන් කරන්නේ ඒකේ ඉස්සෙල්ලාම අපි දාන්නේ වටිනාකම මෙන්න මේ වටිනාකම් තීරුවට 60000 කියලා. ඊට පස්සේ අපි ඒක විශ්ලේෂණය කරනවා. අර තේරෙන්නේ මේක සුළු මුදල් මේ විදිහට තමයි කරන්නේ. 60000 දානවා අත්පිට විකුණුම්. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ 4.10 ලද ගොඩනැගිලි කුලි ලදුපත් අංකය 2. මේ ලදුපත් අංකය දැන් රුපියල් 5000. මම කලින් ගොයි මේ වටිනාකම් තීරුවට දාන ඉස්සල්ලාම 5000යි. ඊට පස්සේ ඒක විශ්ලේෂණ තීරුවට දානවා. මොකද්ද මේක අත්පිට විකුණුම නෙමෙයි ණය ගැතියෙන් ලැබීමකුත් නෙමෙයි මේක ආදායමක්. ඒතර අපි දන්න මේ ආදායම 5000. ඊට පස්සේ ඊළඟ එක 4.15 බැංකු ලයක් ලැබී 4.15 ලදුපත් අංකය 3 බැංකු ණයක් ලැබීම බැංකු ණය කීයද ලක්ෂය. එහෙනම් වටිනාකම තීරුව දැම්මා ඒ ලක්ෂෙම. ඊට පස්සේ අපි ඒක විශ්ලේෂණය කරා. ඊට පස්සේ අපි විශ්ලේෂණය කරලා මොකද්ද මේක ආදායමක් නෙමෙයි අපිට වෙනත් ලැබීමක්. එහෙනම් අපි වෙනත් ලැබීම් තීරුවට එහෙම ලක්ෂය දානවා. මේ වගේ ලෙජර් පිටු දීලා නෑ. අපි තමයි දාන්න ඕනේ. මේකේ අපිට දාන්න බෑ මොකද අපි ලෙජර් පොතක හරි කොහොම හරි සටහන් ගන්න අපි නිකන් තීකිනුම් දාලා නියම කරන්නේ. ඒකේ නිසා බෑ. නැත්තම් මෙතන ලෙජර් පිටු දාන්න ඕනේ. ඒකේ ඉතර ගණන් වලට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 4.18 දින ධර්ම 4.18 ලදුපත් අංකය 4 නාග්‍යතියෙන් අමාග්‍යින් ලැබුණා
අමල්ට දුන්න වට්ටම 500යි ලැබුණා 9000. අමල් කියලා ලිව්වා. අපි දැන් දුන්න වට්ටමක් තියෙනවා. දුන්න වට්ටම මේ තීරුවට. ඊට පස්සේ අපි ලැබිච්ච ගණිතර මෙතන දානවා 9000. දැන් මේකෙ තිබ්බොත් 9000 ඇතුළේ අර 500 තියෙනවා කියලා දෙන්න. දුන්න වට්ටම 500ක් අඩු කරන්නේ නැතුව දුන්නත් මෙතන දාන්නේ 8500යි මෙතන 500 දානවා. මේකේ තියෙන වෙනම එකෙන් 500ක් අඩු කරලා 9500 කියන තමයි 9000ක් අපිට ලැබිලා තියෙන්නේ. 500ක් අපි වට්ටමක් යට දීලා. ඒකට ඔය 9000 නාගේ තියන්ගින් ලැබී 9000 ගන්න. හරි. ලේසිනේ. ඒක පොඩි දෙයක් තියෙන්නේ. ඊට පස්සේ 4යි 20. 4යි අත් පිට විකුණුම් ලදුපත් අංකය 5 50000යි වටනාකම් තීරු දෙන්න 50. හරි ඊට පස්සේ විශ්ලේෂණ තීරු දෙන්න 50000 ඊට පස්සේ 4යි 22 ලදුපත් අංකය 6 තිලක්ගෙන් ලැබුණා නෑගේ තින් දුන්න වට්ටම 2000යි අදසට 1000. මේකෙත් මෙන්න මේ වගේමයි තිලක් කීයද 2000ක් වට්ටම 48000ක් මුදල් ලැබිලා 48000ක් තුනයිගේ තෙන් ලැබිලා 48000 මෙතනට දාන්න. ඊට පස්සේ 35 කොමිස් ලදුපත් අංකය කීයද 7 කීයද කොමිස් 1000යි වටනාකම් තීරුවට දැම්මා. ඊට පස්සේ ඒක මොකද්ද අපිට ආදායමක් අපේ ආදායම් තීරුවට දැම්මා. ඊට පස්සේ 4යි 28 අතිරේක ප්‍රාග්ධන යෙදීම 4යි 28 ලදුපත් අංකය 8 විස්තරේනවා ප්‍රාග් ධනය කීයද 20000යි අතිරේක ප්‍රාග්ධන වල 20000යි වටනාකම් තීරුවට දැම්මා 20000 ඒක අපිට වෙනත් ලැබීම් එකක්. ඒකට 20000. ඕකේ පොඩි එකක් තියෙන ඉතින් මෙතන දැම්මා විශ්ලේෂණ තීරුවට දැම්මා එච්චරයි. ඊට පස්සේ අපිට මේක සුළු කරගන්න ඕන. හරි අපි සුළු කරමු. සුළු කරාම දුන්නට්ටම් පිටුවේ එකතුව 2500යි මුළු වටනාකම් තීරුවේ එකතුව වෙනවා 2,93,000යි. මම දන්න හිතනවා සුළු කරගන්න පුළුවන් කියලා මේ n ටික එකතු කරන්න විතරයි තියෙන්නේ. අත්පිට විදුරුම කියනවා 1,10,000යි. නායකතියු 50 නායකතියු ලැබෙන 57,000යි. ආදායම් එනවා 6,000යි. වෙනත් ලැබීම් වෙනවා 1,20,000යි. ඔය ටික තමයි ඉන්නේ. හරි. දැන් බලන්න අන්න අපි කලින් පාඩමේ දිත්ත සටහන් කියලා දුන්නා. දිත්ත සටහන් කියලා දුන්නා. දිත්ත සටහන අනුව කොහොමද කියන්නේ? දැන් මෙතන දිත්ත සටහන් ඕනේ වෙනවා. බලන්න. අපි ඉස්සෙල්ලාම මේ මුදල් ලැබීම් ජර්නලයේ මේ මුදල් අපි පොදු ජර්නලයේ පොදු ලෙජරේ අපි මුදල් ගිණුම නැත්නම් මුදල් පාලන ගිණුමක් හදනවා. ඒ මුදල් පාලන ගිණුම සටහන් කරන්න ඕනේ දිත්ත සටහන අනුව. මුදල් පාලන ගිණුම මේ පාලන ගිණුම පස්සේ කියලා දෙන ඒ වැඩි හිතන්න බදම්ම අපි මෙතන හදාගමු. මුදල් ගිණුම මෙතන අපි සාමන් ගත්තා. මම මෙතන අර ඔක්කොම ගිණුම් හදන්න බැරි නිසා මම එක එක කියලා දෙන්නම්. මුදල් ගිණුම. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන අවසාන ශේෂ ටික තියෙන මේවා දිත්ත සටහන අනුව තියන්න තියෙනවා. හරිද? ඉස්සලාම මේ දුන්නට්ටම් තියමු. අපි ඉස්සර ගමු ලද්ද අත්පිට විකුණු. අත්පිට විකුණු. විකුණුම් වල අත්පිට විකුණුම් වල දිත්ත සටහන මොකක්ද? මුදල් අපිට ලැබෙන මුදල් කියන්නේ වත්කම
මුදල් අපිට ලැබෙනවා. මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වීම හර. එතකොට මුදල් ගිණුම හර විකුණුම් කියන්නේ අපිට ආදායමක්. ආදායමක් වැඩිනවා. ආදායම වැඩි වීම බැර. එන විකුණුම් කියන ආදායම ගිණුම බැර. එතකොට මුදල් කියන වත්කම් ගිණුම හර වෙනවා 1,10,000. ඒක සටහන් කරන්න අනිත් ගිණුම නම විකුණුම් ගිණුම කියලා. ඊට පස්සේ අපි එහෙම විකුණුම් ගිණුම කියලා මේකේ විකුණුම් ගිණුම කොහොමද සටහන මේකේ අනිත් සටහන මුදල් කියලා බැර කරනවා 1,10,000ක්. ඔන්නෝම තමයි තියන්නේ. ඒතර අපි දැන් මේක තිබ්බා මම මේක මකන්න එක වලට ඕන උත්තරයක් තියෙනවා ටියුට් එකේ බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ණය ගැති යන්ගෙන් ලැබි. ණය ගැතියන්ගෙන් මුදල් ලැබෙනවා. මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වීම හර ණය ගැතිය අඩු වෙනවා. ණය ගැතිය කියන්නේ වත්කම අඩු වීම බැර. එතන මුදල් ගිණුම හර ණය ගැතිය කියලා අපි ලියනවා. ණය ගැතියෝ නැති රුපියල් 57,000යි ඒකොල්ල ණය ගැති ගිණුම බැර කරනවා මුදල් කියලා 57,000යි. මෙහෙම දැන් මම මේ මැකුවට මෙහෙම ගිණුම් ඔයාලා ගහන්න ඒක ඉඩමදින් තමයි මකන්නේ. මෙහෙම ගිණුම් දිනු. අන්න මම කලින් කිව්ව මතකද? ඔය මේ වගේ ගිණුම් තියෙන ඔක්කොම තියෙන තැනට තමයි කියන්නේ ලෙජර් එක කියලා. ඒක තමයි අපි ලෙජර් එක සටහන් කරන්නේ. මේක තියෙන එක දිත්ත සටහන අනුව ලෙජර් එකට සටහන් කරනවා. ඊට පස්සේ ආදායම් මේකේ අපිට මේ මුදල් එකේ දාන්න පුළුවන් ආදායමක් අපිට ලැබිලා කියන මුදල් වැඩි වුණාම වත්කම් වැඩි වෙනවා කියන්නේ හර. එතකොට අපිට දාන්න පුළුවන් ආදායම් හර 6,000. ඒ වුණාට මේ වගේ මේ ආදායම වර්ග දෙකක් තියෙනවා. එතකොට අපිට මෙතනට මේකට දැම්මට ඕනම් මෙතනට දෙකම දාන්න පුළුවන්. ගිණුම් දෙක සටහන් කරන්න ඕනේ. එක පළවෙනි එක ගොඩනැගිලි කුලි අනිත් එක කොමිස් ගිණුම්. ඔය ගිණුම් දෙක අපි සටහන් කරන්න වෙනවා මෙතන. ආදායම වැඩි ඒ කියන්නේ මුදල් ලැබුණා වැඩි වුණා කියන්නේ වත්කම් වැඩි වීම හර. ඒතර හර කරා ඊට පස්සේ ගොඩනැගිලි කුලි කියන්නේ ආදායම වැඩි වීම බැර කීයද 5,000යි. මුදල් කොමිස් කියන්නේ ආදායමක් වැඩි වීම බැර. එතකොට කොමිස් කියන ආදායම වැඩි වීම බැර කීයද 1000යි. මේ දෙකම තමයි මෙතන එකට ලියලා තියෙන්නේ. ඒතර කොහොමද හරි බැලන්ස් වෙනවා. එන්න එහෙම තමයි මේ ආදායම් තීරු වල එහෙම වෙනත් ලැබීම් තීරු වල ඒවා සටහන් කරන්නේ. ඊට පස්සේ අපි හිතනවා වෙනත් ලැබීම් 1,20,000. ඒවත් අපි වෙනම සටහන් කරන්න ඕන. වෙන මේ තියෙන මේ ගිණුම් දෙක එකක් බැංකු ණය අනිත් එක ප්‍රාග්ධන ගිණුම්. බැංකු ණය ගිණුම් ප්‍රාග්ධන ගිණුම්. මේක හර කරනවා මුදල් වැඩි වෙන නිසා. ඊට පස්සේ බැංකු ණය කියන්නේ වගකීමක් වැඩි වීම බැර කරනවා ලක්ෂයක් මුදල් කියලා. ප්‍රාග්ධනය වල අමතර ප්‍රාග්ධන 20,000 ප්‍රාග්ධනය වැඩි වීම හිමිකම් වැඩි වීම බැර කරනවා 20,000ක් මුදල් කියලා. හරි. එන්නේ විදිහට ඊට පස්සේ
අපිට තියෙනවා මෙතන දුන්වට්ටම් ගිනු දිත්ත සටහන මොකද්ද මේ දිත්ත සටහන දුන්වට්ටම් කියන අපිට වියදමක් දුන්වට්ටම් කියන වියදම වැඩිවීම දුන්වට්ටම් ගිනුම දුන්වට්ටම් කියන වියදම වැඩිවීම හර ඒතර අපි කරනවා හර කරනවා 2500ක් අනිත් ගිනුම මොකද්ද දුන්වට්ටම් නිසා ණය ගැතියෝ අඩු වෙනවා ඒතර ණය ගැති ගිනුම ණය ගැතිය අඩු වෙනවා කියන්නේ ණය ගැතිය අඩු වීම බැර කරනවා 2500ක් ගිනුම් දෙකේ මාරු කරලා ලියනවා මේක ණය ගැති මේක තුන් වට්ටම් ගිනුම කියලා හරි මේක මකපු හින්දා නැත්නම් කලින් ණය ගැති ගිනුමක් ආවා ඒකේ මේ 57000 හරි නම් ආවනම් මෙතන මුදල් කියලා මෙහෙම තමයි මේ ගිනුම එන්නේ සුළු කරන පුළුවන් වල දන්නවා සුළු කරන්නේ වැඩි පැත්ත එකතු කරා මේ ශේෂ නැති හින්දා සුළු කරලා තේරුම්න්නේ නැහැ මොකද මේක මේ ගානට දීපු නිසා හරි දැන් ඔයාලට මොකක් හරි යමු කිසි දෙයක් තේරෙන්නේ නැති ඔව් මුදල් ලැබීම් ජර්නලේ අපි දිත්ත සටහන් දිනකොට හරට තමයි එන්නේ තේරෙනවද හරට එන්නේ මුදල් ලැබීම් ඒ කියන්නේ මුදල් ලැබීම් කියන්නේ මුදල් කියන්නේ වස්කමක් වැඩි මහර මුදල් ලැබීම් සටහන් කරන්නේ ඒකින් තමයි මේ හරට එන්නේ කටපාඩම් කරගන්න නැතුව ওই විදිහට මතක තියාගන්න හරි මුදල් ලැබෙනවා මුදල් ලැබීම් ජර්නලේ සටහන් කරන්න මුදල් ලැබීම් කියන්නේ මුදල් වැඩි වෙනවා කියන වත්කම මුදල් කියන්නේ වත්කමක් ඒ කියන්නේ වත්කම වැඩි වෙනවා වත්කම වැඩි වීම හර ඒක තමයි මෙතන හර කරේ හරි ඔයාලා තේරෙන්නේ නැති කියලා හිතනවා අපි මේකෙම මුදල් ගෙවීම් ජර්නලට යන්න හරි ඊට පස්සේ අපිට තියෙන්නේ මුදල් ගෙවීම් ජර්නලේ ගාන හදන්න ඒකේ අපි රූල් කරගත්තා අපි මෙතන ලියනවා මුදල් ගෙවීම් ජර්නලය මෙතන රුපියල් 1000 ලියනවා රුපියල් 1000 කියලා ලියන්න දිනය වවුචර් අංකය අර තිබ්බේ ලදුපත් අංකය මේක විස්තරය මෙතන ලද වට්ටම් වටිනාකම මේක විශ්ලේෂණ තීරු වලට දෙන්නේ අත්පිට ගැනීමයි ණය හිමි ගෙවීම් වියදම් වෙනත් ගෙවීම් ලෙජර් පිටුව විශ්ලේෂණ තීරු ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන් මේ විදිහට හදුවත් ලේසි ගොඩක් මේ විදිහට තමයි සාමාන්‍ය ඕන එකක් දා ගන්න පුළුවන් නේ ඒ නිසා මෙහෙමත් ලේසි ඔයාලට පහසු විදිහට මේ විශ්ලේෂණ තීරු වෙනස් කරගන්න පුළුවන් මම මුදල් ගිණුම මෙහෙම තිබ්බා මොකද අපිට ලැබීම් ටික සටහන් කරන්න පුළුවන් ඒතර ඔයාලට යම් කිසි අදහසක් ගන්න පුළුවන් නිසා හරි ඒකේ පළවෙනි ගාන 4.6 මාසික විදුලි බිල කෙව්වා වවුචර් අංකය 1 වවුචර් අංකය මෙතන තමයි 1 විදුලිය විස්තරය විදුලිය රුපියල් 6000 වටිනාකම 0 දාන දෙන 6000 මොකක්ද අපිට ඒක අත්පිට ගන්න නෙමෙයි නැහිමට ගෙවෙන්න නෙමෙයි ඒක වියදම වෙනත් ගෙවීමකුත් නෙවෙයි වියදමක් නිසා වියදම් 0 දාන්න ඔච්චරයි 4.8 ණය හිමි මාලින්දර ගෙවීම් 12000යි ලද මුදල් වට්ටම 10000යි මාලින්ද වවුචර් අංකය 2 කලින් තිබ්බේ මුදල් ලැබීම් ජර්නලේ තිබ්බේ ලදුපත මේ තියෙන වවුචර් රුපියල් 1000ක් ලද වට්ටම 12000ක් ගෙවලා නැහිමට ගියොත් 12000 මම කලින් කිව්වා අපිට දෙන වටිනාකම ඇතුලේ ලද වට්ටම තියෙනවා නම් ඒක අඩු කරලා මෙතන දාන්න ඕනේ මේක එහෙම නෙමෙයි වෙනම දීලා තියෙනවා 1000යි 12 ඒ කියන්නේ 13000ක වටිනාකම සහිත ණය හිමි එක්ක ඉතින් 12000ක් ගෙවලා
10ක් අපිට වට්ටමක් හම්බ වෙනවා. අත්පිට ගැනුම් 4යි 10. ගැනුම් වවුචර් අංකේ 3 කීයද? 18 10. 18 10. අත්පිට ගැනුම් තීරුවල තියෙනවා. ඒ විශේෂණ තීරුවට දාන්න තියෙන්නේ. එච්චරයි. ඊට පස්සේ මාසික රක්ෂණ ගාස්තු 4යි 12. රක්ෂණ ගාස්තු වවුචර් අංකේ 4 කීයද? රක්ෂණ ගාස්තු 12000. වට්ටංකෙන් තිරුම් දෙම 12000යි. රක්ෂණ ගාස්තු ගැන වියදමක් අපි ඒක වියදම් තිරුවට දාමු. ඊට පස්සේ දෙනවා නාහිමි සාගරංගට ගෙවීම් 16 ලද වට්ටම 10යි 4යි 14 වවුචර් අංකේ 5 මේක වගේම තමයි. මොකද්ද නම? සාගර අපිට වට්ටම හම්බුලා දින රුපියල් 1000යි 16000යි ගෙවලා තිනවා 16000. නාහිමියන්ට ගෙවීම් දීපුවේ 16000 දාන්න. ගොඩක්ම ලේසි මේක නම් 4යි 16 කාර්යාල ලී බඩු ගැනීම වවුචර් අංකය 6 කාර්යාල ලී බඩු කීයද? 50000. මේක දැම්මා මොකටද? වටිනාකම් තීරුවට. ඒකවල අපිට මේක වියදමක් නෙමෙයි, මේක අපි වෙනත් ගෙවීමක්. අපි වෙනත් ගෙවීම් තීරුවට දාන්න ඕනේ. මෙතන ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා තේරුම් ගන්න ඕනේ මොන තීරුවට දාන්නේ. මේක අත්පිට ගැනීමක්ද නැහිමියට ගෙවීමක්ද මේක වියදමක් නැත්නම් වියදමක් නෙමෙයි මේක වෙනත් ගෙවීමක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ 4යි 18 වැටුප් හා වේතන වවුචර් අංකය 7 රුපියල් 30000. වැටුප් හා වේතන මොකද්ද? වියදම. අපි වටිනාකම් කියන දා වියදම් මෙතන 30000. හරි. ඊට පස්සේ දෙනවා 4යි 20 වවුචර් අංකය 8 බැංකු ණය ගෙවීම 12000යි. ඒක අපිට ගැනුම් නෙමෙයි, නැහිමි ගෙවීම නෙමෙයි, වියදම් නෙමෙයි. ඒක නම් වෙනත් වියදමක්. 12000. ඊට පස්සේ නම් 4යි 22 අත්පිට ගැනුම් වවුචර් අංකය 9 ගැනුම් කීයද? 22000යි. අත්පිට ගැනුම් මෙතන තියෙන අත්පිට ගැනුම් තීරුවට දැම්මා. එච්චරයි. ඊට පස්සේ මුදල් ගැනීම 4යි 26 වවුචර් අංකය 10 ගැනීලි කීයද? රුපියල් 5000ක්. කැල්ලි කියන්නේ අත්පිට ගැනුම් නෙමෙයි, නැහිමි ගෙවීම නෙමෙයි, වියදම් නෙමෙයි, නැත්නම් වෙනත් ගෙවීමක් 5000. හරි. අපි සටහන් කරා ඒ අපිට ගණන් 10ක් විතර දීලා තිනවා. අපි ඒක සටහන් කරා. ඊට පස්සේ අපිට සුළු කරගන්න. අපි සුළු කරගමු. හරි. සාමාන්‍ය මේක සරලයි තමයි. ඒත් අල්ල ගන්න තැන් ඇති. මොකද සමහර කට්ටිය දන්නේ නැත්නම් මේ ගැනිලි කියන්නේ මොකද්ද? සමහරට මෙතන අර වට්ටම් වෙන සෙන කොහොමද ඒ දන්නේ නැතිව තියෙන ඔය පොඩි දේවල් අල්ල ගන්න. ඒවා ඉස්සරහට වටිනවා ගොඩක්. හරි. අපි එකතු කරමු. ඔයාලා මේ උත්තර පැහැදිලි නැත්නම් තියෙනවා ටියුට් එකේ බලන්න. ලද වට්ටම් තීරු එකතුව 2000යි. මුළු වටිනාකම 1,83,000යි. අත්පිට ගැනුම් වල එකතුව 40000යි. නැහිමියන්ට ගෙවීම ඇවිල්ලා 28000යි. වියදම් වල එකතුව ඇවිල්ලා
48,000යි වෙනත් ගේ වල 67,000. හරි. දැන් අරක වගේම තමයි මොකද කරන්න තියෙන්නේ මේවට දිත්ත සටහන වල පොදු ජනලේක සටහන තියලා මේක දානවා ලෙජරේට. අපි ඒව පස්සේ උද්‍යනලේ කතා කරමු. ඉස්සෙල්ලාම අපි ලදවට දීලා අපි පටන් ගමු අත්තිට ගැනීම වලින්. අත්පිට ගැනීම. ගැනුම් කියන්නේ වියදමක් වැඩි වීම හර. එහෙනම් අපි ගැනුම් ගිණුම හර කරනවා 40,000ක් මුදල් කියලා. හරි. ගැනුම් සිදු වුණාම ගැනුම් වියදමක් ගැනුම් කියන වියදම වැඩි වීම හර මුදල් අපි ගෙවනවා. මුදල් ගෙවන නිසා මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කමක් අඩු වෙනවා. වත්කමක් අඩු වීම බැර. ගැනුම් බැර 40,000. හරි. අපි ඊළඟ එකට ණය හිමියන්ට ගෙවි. ණය හිමි කියන්නේ වගකීම. ණය හිමියන්ට ගෙවුවම වගකීම අඩු වෙනවා. ඒ කියන්නේ ණය හිමි ගිණුම ණය හිමි කියන්නේ වගකීම අඩු වීම හර. වගකීමක් අඩු වීම හර 28,000ක් හර මුදල්. මොකද මුදල් කියලා දාන්නේ අනිත් ගිණුමේ නම. 28,000යි. ණය හිමියන්ට කිව්වම මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක් අඩු වීම බැර. ඉතින් මුදල් ගිණුම අපි 28,000ක් බැර කරනවා ණය හිමි ගිණුම කියලා. ඊට පස්සේ තියෙන වියදම්. අරකේ වගේම තමයි මේකත් වියදම්. මෙතන දෙකට මුදල් ගිණුම ප්‍රේම කරාට කමන්නේ. මේකෙත් වෙන මොකක්වත් කමක් නැහැ. ගිණුම් තුනේ දුන්න කාර්යක තියෙන ගානට ගිණුම් වල සටහන් කරන්න ඕනේ. හරි. මේක ඔක්කොම එකතු අපි මෙතනට දාමු. වියදම් නිසා වියදම් කියන්නේ අපි මුදල් ගෙවලා මුදල් ගෙවුවම වත්කම් අඩු වෙන මුදල් කියන වත්කම අඩු වෙන බැර 48,000යි වියදම් කියලා. ඊට පස්සේ මේක වියදම් මොකක්ද තියෙන්නේ? විදුලිය, රක්ෂණ ගාස්තු, වැටුප්පා, වේතන. අපි ඒතුරට ගිණුම් තුනක් ගන්නවා. මෙහෙම මොකද්ද? විදුලි ගාස්තු ගිණුම, රක්ෂණ ගාස්තු ගිණුම, වැටුප්පා වේතන ගිණුම. හරි. මේක අපි බැර කරා. අපි හිතුවත් හර මේක හර කරන්නේ නිකන් හිතුවත් මොකද විදුලි ගාස්තු කියන්නේ වියදමක් වැඩි වීම හර කීයද? 6,000යි මුදල් කියලා. රක්ෂණ ගාස්තු කියන්නේ වියදමක් වැඩි වීම හර. එහෙනම් 12,000ක් මුදල් හර කරා. වැටුප්පා වේතන කියන්නේ වියදමක් වැඩි වීම හර හැවිල්ලා 30,000යි මුදල් කියලා. වල දැන් තේරෙනවනේ දිත්ත සටහන වල වැදගත්කම. දිත්ත සටහන තමයි අනිවාර්යෙන්ම ඕනේ. අනිවාර්යෙන්ම වල බලලා නැත්තම් අනිවාර්යෙන්ම මම කලින් වීඩියෝ එක දාලා දෙන්නවා. බලන්න ප්‍රැක්ටිස් කරන්න. එතකොට තමයි ඔය හදන්න ලේසි වෙන්නේ. බොරුවට ප්‍රැක්ටිස් කළත් තේරුම් නැහැ මෙච්චර ගණන් හැදුවා කියලා. අර තේරුම් අරගෙන හදන්න ඕනේ. නැත්තම් ඉතින් පොඩක් අමාරුයි. ඒක නිසා තේරුම් අරගෙන හදන්න. ඊට පස්සේ වෙනත් ගෙවීමත් තමයි. වෙනත් ගෙවීම අපි දන්නවා. වෙනත් ගෙවීම නිසා මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ වත්කමක් අඩු වීම බැර 67,000. ඊට පස්සේ ඉතින් ගිණුම් තුනක්. හරියට තුනක් තියෙනවා. ඒ තුනට අපි ගිණුම් තුනක් සටහන් කරගමු. හරි. මොකක්ද එක? කාර්යාලී බඩු ගිණුම
ඊට පස්සේ බැංකු ණය ගිණුම ඊට පස්සේ ගැනීම සටහන් කරන ප්‍රාග්ධන ගිණුම නැත්නම් හිමික ගිණුම. හරි. කාර්යාලි බඩු කියන්නේ වත්කමක් ගත්තම වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වීම අර කීයද 50000ක් අර කරනවා මුදල් කියලා. ඊට පස්සේ බැංකු ණය කියන්නේ වගකීමක් අඩු වෙන මුදල් ගෙවලන්නේ. මුදල් ගෙවපු නිසා වගකීමක් අඩු වෙනවා. වගකීමක් අඩු වීම අර කීයද 12000යි මුදල්. ඊට ප්‍රාග්ධන ගිණුම ප්‍රාග්ධනය ගැනීම කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකරු ගන්න දේ. මුදල් හරි භාණ්ඩ හරි ගත්තම ඔය ගැනීම කියන්නේ මුදල් ගත්තම මුදල් ගැනීම, භාණ්ඩ ගත්තම භාණ්ඩ ගැනීම. මෙතන රුපියල් 5000ක් කරන් තියෙන. ඒතර මුදල් ගැනීම. ඒතර යාගේ ප්‍රාග්ධන අපි වෙනම ගිණුම පවත්වාගෙන යනවා. ඒ ප්‍රාග්ධනෙන් අඩු වෙනවා. ගැනීම 5000. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් අඩුවීම හර ඒකින 5000ක් හර කරනවා මුදල් කියලා. ගැනීම කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුගේ අයිතිය අඩු වෙන්න බලපාන කාරණයක්. එතන මේ 5000ක් අඩු වෙනවා. හිමිකම් අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොමද මුදල් ගෙවීම් ජර්නල් එක, මුදල් ලැබීම් ජර්නල් එක කොහොමද සටහන් කරන්නේ? ඒක කොහොමද ලෙජරේට පිටපත් කරන්න කියලා. මේ වගේ ධර්ම මම කියපු නිසා නැත්තම් මෙහෙම ගිණුම් ගොඩක් තියෙනවා. මෙතන තිබුණා අපි බැංකු ණය ගිණුමක් කලින් ගෙවුවනේ. මෙතන එක සටහනක් තිබිලා තියෙනවා. තවත් සටහනක් මෙතන තියෙනවා. එන්නේ එහෙම සටහන් කරගෙන යන්න තියෙන මෙන්න මේ විදිහට තමයි සටහන් කරන්න ඕන. නම් මේක සුළු කරන්න දන්න වැඩි පැත්ත. ඒකවල එහෙම සුළු කරන්න. මෙන්න මේ ගිණුම නැතුව පේපරේ මේ උත්තරේට මේව නම් තියෙනවා. ඒ ටික බලන්න. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. මේක මුලක ඉඳන් ඕනේ මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න. ඒක නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා යාළුවන්ට ෂෙයා කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ටියුට් එක ඔයාලා බලන්න ඇති. ටියුට් එක ගන්න ඇති කියලා මං හිතනවා. ටියුට් එකේ පළවෙනි ගණන තමයි හැදුවේ. ගණන් ඔක්කොම හදන්න ගියොත් වීඩියෝ ගොඩාක් දීර්ඝ වෙනවා. ඒක කරන්න අමාරුයි. මේ විදිහටම තමයි තියෙන්නේ. ඊළඟ ගන්න තියෙන්නේ මම පොඩක් විස්තර කරන්නම්. ඊළඟ ගන්න තියෙන්නේ මේකේ තිබ්බේ මුදල් ලැබීම් මේවයි ගෙවීම් මේවයි වෙනමනේ. මේකේ තියෙනවා එකට මේ අත්පිට ගැනුම් සටහන් කරන්නේ මතකනේ. අත්පිට ගැනුම් මේ තියෙන්නේ මුදල් ගෙවීම් ජර්නල්, ලීබඩු උපකරණ මිලදී ගැනීම මොකේද? ගෙවීම් ජර්නලයේ අත්පිට විකුණුම් නිසා මුදල් එනවනේ. එතකොට ලැබීම් ජර්නල් එන්නේ එහෙම මාරුට ඇති. ඕනනම් වල මෙතනින් පොඩි හොයාගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. මේ ලදුපත් අංකේ වවුචර් අංකේ කියලා දෙනවා. එතකොට ලදුපත් අංකයන් නම් ලැබීම් ජර්නලයට, වවුචර් අංකයන් නම් ගෙවීම් ජර්නලයට. එහෙම සටහන් කරන්න. ඒකේ උත්තරත් වලට දීලා තියෙනවා. ඒ උත්තර බලන්න හදන්න එපා. බලලා හදලා උත්තර බලන්න. ඔයාලා හරියට හදලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ අවසාන එකට නම් උත්තර දීලා නැහැ. අවසාන එක ඔයාලා අර හදවරෝසු ප්‍රැක්ටිස් වෙයි. ඒකෙත් ගණිත ටිකක් තියලා තියෙනවා. ලැබීම් ජර්නල්, ගෙවීම් ජර්නලයි මුදල් ගිණුමයි පිළිවෙල කරන්න තියෙන්නේ. ඒකත් කරන්න. මේ ඔයාලා මේ පොඩි කියලා මේ මූලික දේවල් යන්න කියලා අතහැරියොත් නම් පස්සට අමාරු වැටෙයි. ඉතින් මේවා තමයි ගෙවුම් කරන්නේ. පටන් ගන්න තැන එකපාර සමාගම හදන්න එහෙම බෑ. ඒක නිසා මේ මුල ටික බලන්න. ටියුට් එක අරන් ඉතුරු ගණන් දෙකත් හදන්න. මොකක්ද ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපි තවත් අලුත් පාඩමක ඉගෙන මේකේ ඉතුරු ටික මේ පාඩමේ ඉතුරු ටික අපි ඊළඟට කරනවා. මොකක් හරි යෝජනාවක් මොකක් හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. තවත් එක්කෙනෙක් බලන්න මේක වීඩියෝ එක ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ එකක් දාපු ගමන් බලන්න ඕන නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා. ඒක බලන්න ලේසියි. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. තවත් අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු.